ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද කිහිපයකින්ම 2020 වර්ෂයේ පැරණි නිර්දේශයට අදාළ දෙවන ප්‍රශ්න පත්‍රය නම් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න විශ්ලේෂණයක යෙදුණා. විශේෂයෙන්ම ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ගැන අවබෝධයක් ලැබුණා. ප්‍රශ්නවලට ප්‍රවේශ වෙන ආකාරය, ප්‍රශ්නේ නිවැරදි හඳුනා ගන්න ආකාරය, ඒ ප්‍රශ්නයේ සඳහා පිළිතුරු ගොනු කරමින් නිවැරදි ධාරිතාවෙන් යුක්ත පිළිතුරු ඉදිරිපත් කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඊට අමතරව විටින් විට අපි ඇතැම් ප්‍රශ්න වෙනස් ස්වරූපයේ ප්‍රශ්න බවට පරිවර්තනය කරලා අනුමාන ප්‍රශ්න නිර්මාණය කිරීමේ අභ්‍යාසයකත් යෙදුණා. ඒ අභ්‍යාසය මම ඔබට පැවරුවා. තවදුරටත් වර්ධනය කරන්න කියලා ඔබේ නිවසේදගෙන. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන දෙවන කොටස 2020 දෙවන ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක්නේ. දෙවන කොටස ඔබ දන්නවා මේ කොටස අතිශය වැදගත්. මොකද මේ දෙවන කොටසේ ප්‍රශ්න 4න් 3ක් තෝරගන්න කියන එක තමයි මම හැමදාම නිර්දේශ කරන්නේ. තේරුණාද? මොකද හේතුව දැන් අපි මම පේප් මාකින් කරලා ලැබුව අත්දැකීමත් මෑත කාලීනව පේප් මාකින් නැත්නම් උත්තරපත්‍ර සමීක්ෂණයේ දෙන ගුරුවරුන්ගෙන් ලැබෙන අදහසුත් අනුව වැඩිපුරම ඒ සාමාර්ථ ගන්නේ මේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගන්න ළමයි. ඒකට මූලික හේතු දෙකයි. එකක් තමයි මේ අවසාන කළමනාකරන මාතෘකා කෙරෙන්නේ අවසාන හරියේදීනේ. අන්තිම අවුරුද්දේනේ. ඒ නිසා ළමයට ළඟ මතකයක් තියෙනවා. මෑත මතකයක් තියෙනවා. අනිත් එක තමයි මේ සෑම ප්‍රශ්නේ මේ සෑම මාතෘකාවකින්ම පාඩම් ඒකකයකින්ම වැඩිපුර ප්‍රශ්න යොමු වෙනවා. එකම ප්‍රශ්නයේ තුල දැන් කළමනාකරණයේ ප්‍රශ්නේ බොහෝලාට පස්වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අයිති වෙනවා. මම හිතන්නේ මේකෙත් ඒ වගේ මගේ මතකයට හැටි බලමුකෝ. එහෙම නැත්නම් පස්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 5න් 4ක්ම කළමනාකරණ එකක් තමයි අලෙවි කළමනාකරණය හෝ මෙහෙයුම් කළමනාකරණයට යන්නේ. 6 වෙනි ප්‍රශ්නේ මෙහෙයුම් කළමනාකරණේ අලෙවි කළමනාකරණේ මාතෘකා දෙකෙන් පමණයි එන්නේ. ඒ නිසා මේ අපි අවසාන කර මාතෘකා 7න් වැඩිපුර ප්‍රශ්න ලැබෙන නිසා Tamanට පහසුවෙන් මේකට ලකුණු ගන්න පුළුවන්. ඒ නිසා ඔබ හොඳ අවධානයකින් මෙන්න මේ දෙවෙනි කොටස ගැන උනන්දු වෙන්නට ඕනේ. මොකද දෙවෙනි කොටසෙන් තමයි ඔබ ස්කෝර් කරන්නේ. තේරෙනවද? රයිට්. එතකොට මුලින්ම පස්වෙනි ප්‍රශ්නය. අර කිව්වා වගේම මේක දැන් පුරුද්දක් වශයෙන් එන්නේ සිලබස් එකේ වටිනාම මාතෘකාවන කළමනාකරණය. මතකනේ කළමනාකරණයෙන් තමයි වැඩිම ප්‍රශ්න අහන්නේ. තේරෙනවද? සාමාන්‍ය ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම වාස්තික පේපර් එකේ හිස්තැන් පුරවන ප්‍රශ්න, නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න සහ මේ ව්‍යුහගත ප්‍රශ්න ගත්තම ප්‍රශ්න 15ක් 20ක් පමණම යොමු වෙනවා මේ මාතෘකාවේ. ඒ නිසා ඒ සාමාර්ථයක් ලබා ගත හැකිද නැද්ද කියලා තීරණය කරන කේන්ද්‍රීය මාතෘකාව තමයි කළමනාකරණය. අපි බලමු මුලින්ම රෝමිලක්කා එකේ අයන්න. සංවිධානයක් යනු කුමක්දයි විස්තර කරන්න. සාමාන්‍ය මේ සංවිධානයක් කියන එක විභාගෙදී අවධානය යොමු කරනවා. මොකද සංවිධානයක් කියන එක අපි දැනගන්න ඕනේ. හේතුව කළමනාකරණය කියන විෂය එළියට එන්නේ මොකෙන්ද? සංවිධානයක් තුලින්. මිනිස් සංවිධාන නොතිබුණා නම් කළමනාකරණය කියලා විෂයක් නැහැ. ඒ නිසා කළමනාකරණය කියන විෂය හදාරන ඔබ අනිවාර්යයෙන්ම මිනිස් සංවිධානය ගැන අවබෝධයක ඉන්න ඕනේ. මොකද කළමනාකරණය බිහි වෙන්නේ මිනිස් සංවිධාන තුල. මොකද්ද මේ සංවිධානයක් කියන්නේ? යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ එක්ක එක පරමාර්ථයක් නැත්නම් කීපයක්. පොදුවේ කියන්න පුළුවන් ඉලක්ක කීපයක් ඉටු කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයින්ගේ එකතුවක් සංවිධානයක් වේ. හරිනේ? යම් පරමාර්ථයක් හෝ පරමාර්ථ කීපයක් ඉටු කර ගැනීම සඳහා එක්ව වැඩ කරන පුද්ගලයින් සමූහයක් නැත්නම් පුද්ගලයින්ගේ එකතුවක් තමයි සංවිධානයක් කියන්නේ. මේක අපි වෙන විදිහකටත් කියන්න පුළුවන් නේද? මොකද්ද? පොදු අරමුණුනේ. පොදු අරමුණු ළඟා කර ගැනීම සඳහා මිනිසුන් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම. මේ ඒකම නෙමෙයි කියන්නේ. මිනිසුන් කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා නේ. ඒක තමයි සංවිධානයක් කියන්නේ. දැන් ක්‍රිකට් ටීම් එක ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක ඒක එවන් මිනිස් සංවිධානය. පොදු අරමුණු තරඟ ජයග්‍රහණය කිරීම රට වෙනුවෙන්. රට වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කිරීමේ පොදු අරමුණ ඇතුව එකට එක් වූ මිනිස් කණ්ඩායමක්. නැත්නම් විධිමත් රටාවකට එක් වූ කණ්ඩායමක් එතන ඉන්නේ. හැමෝම බෝලර්ස්ලා නෙවෙයි, පන්දු යවන්නු නෙවෙයිනේ. හැමෝම පිතිකරුවොත් නෙවෙයිනේ. හැමදෙනාම කඩළු රකින්නොත් නෙවෙයිනේ. හැමදෙනාම නායකයෝ වෙන්නෙත් නෑනේ.
එක එක අය ඉන්න ඕනේ. දඟ පන්දු යවන්නු, වේග පන්දු යවන්නු, මද වේග පන්දු යවන්නු, වේගෙන් පන්දුර පහර දෙන අය, ආරම්භක පිතිකරුවෝ, මැදපෙළ ක්‍රියාපිටිකරුවෝ රටාවක් තියෙනෝනේ. එහෙනම් එතන ඒ පොදු අරමුණු ළඟා කර ගැනීමට පුද්ගලයන් කණ්ඩායමක් එක්ව ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සංවිධානයක් කියන්නේ. අරමුණු අත්පත් කර ගැනීම සඳහා සංවිධාන කටයුතු කරනවා. එහෙනම් මේ සංවිධානයේ අරමුණු ළඟා කරගන්න. කියන්නේ අරමුණු නාමිකව තියන නෙවෙයි. අරමුණු සැබෑ කරගන්න අනිවාර්යයෙන්ම මේ සංවිධාන සක්‍රිය වෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා අදහසට. මේව කටපාඩම් කරන්න එපා තේරෙනවද? දැන් මම කටපාඩම් නොකරන තමයි තව විකල්ප ක්‍රමයක් කිව්වේ. පොදු අරමුණු ළඟා කර ගැනීම සඳහා පුද්ගලයන් කණ්ඩායමක් සාමූහිකව කටයුතු කිරීම. නැත්නම් පුද්ගලයන් කණ්ඩායමක් එක්ව ක්‍රියා කිරීම සංවිධානය. එහෙම නැත්නම් කියන්න පුළුවන් පොදු අරමුණු ළඟා කර ගැනීම සඳහා කිසියම් සංවිධාන ව්‍යුහයක් යටතේ පුද්ගලයන් කණ්ඩායමක් ඒක රාශී වීම. සංවිධාන ව්‍යුහකුත් තියෙනවා අනිවාර්යයෙන්ම විධිමත් සංවිධානයක් තුල. පැහැදිලිනේ? ආයන්න. සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය අතර ඇති සම්බන්ධතාව විස්තර කරන්න. සම්බන්ධතාව විස්තර කරන්න. දැන් මේ ප්‍රශ්නේ අපි බලමු කොහොමද උත්තරේ තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ හරිනම් හොඳ ප්‍රශ්නයක්. ඒකට වඩා සූක්ෂම නිවැරදි පිළිතුරක් දුන්නොත් තමයි ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මගේ මතක හැටියට මේ ප්‍රශ්නෙට පිළිතුර ඉතා සාර්ථක පිළිතුරක් අපේක්ෂා කළේ නැහැ. ප්‍රශ්නෙට බද්ධ කරේ නැහැ පිළිතුර. මොකද මේකෙන් අහන්නේ සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය. effectiveness and efficiency කියන සංකල්ප දෙක අතර ඇති සම්බන්ධතාවයනේ අහන්නේ. වෙනස නෙවෙයිනේ, නිර්වචන නෙවෙයිනේ. සම්බන්ධතාවය කියන්නේ. නමුත් මේකේ සම්බන්ධතාවය මේ උත්තරේ කියවෙන්නේ නැහැ. හැබැයි මාකින් ස්කීම් එකේ සම්බන්ධතාවයට වෙනස් උත්තරයක් දැම්ම කියලා අමතක කරන්න එපා. ඔයාලගේ උත්තර පත්‍ර බලන සෑම ගුරුවරයෙක්ම සාමාන්‍යයෙන් උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ ගුරුවරු 400ත් 450ත් අතර ප්‍රමාණයක් සමීක්ෂණය දෙනවා. ඒ සෑම දෙනාම උගත් උපායධාරී පළපුරුදු ගුරුවරු කියන එක අමතක කරන්න එපා. ඔබ මේක සම්බන්ධතාවය ගැන විස්තර කරලා උත්තරේ ලියුවොත් මේ පිළිතුර පස කළා අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. අනිවාර්යයෙන්ම ලකුණු ලැබෙනවා. තේරුණාද? දැන් මේ වගේ ප්‍රශ්නක කියවෙන්නේ සම්බන්ධතාවය. සම්බන්ධතාවය එකක් සම්බන්ධතාව. පළවෙනි එක සම්බන්ධතාව මොකක්ද? දෙවෙනි එක විස්තර කරන්න. ඒක හරියට මේකේ නෑ. මේකේ කරලා තියෙන්නේ සඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය විස්තර කිරීම. විකල්ප ක්‍රම වලටත් පෙන්නලා තියෙනවා. තේරුණාද? බලන්න ආයතනයක් දැන් මුලින්ම මොකද්ද? සඵලදායීතාවය කියන්නේ මොකද්ද? අපි දැන් කළමනාකරණේ නිර්වචනය කරපුවාම නිර්වචනයේ තුලින් මතු කරගත්ත සංකල්පනේ මතක ඇතිනේ. අපි කළමනාකරණය ගැන මූලික හැඳින්වීම කරලා කළමනාකරණේ විකාශනයේ අවදි ගැන කතා කරලා තීරපාඨකයේදී කළමනාකරණ අර්ථකථනයට ආවනේ පීටර් ඩකර් ගිහිම අර්ථකථනය අරගෙන ඒ අර්ථකථනයේ තුලින් එළියට ගත්ත සංකල්ප තමයි මේ. හරිද? ආරම්භයේදී අපි කරා. අපි දැක්ක මේක නිරන්තරයෙන්ම වාස්තික පේපර් එකේ මේ ව්‍යුහගත පේපර් එකේ මාරුවට අහනවා. සඵලදායීතාවය කියන්නේ මොකද්ද? effectiveness කියන්නේ මොකද්ද? නිවැරදි දේ කිරීම. නිවැරදි දේ කිරීම. කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? නිවැරදි ආකාරයට කටයුතු කිරීම. නිවැරදි දේ තෝර ගැනීම තමයි සඵලදායීතාවය කියන්නේ. ඒ නිවැරදි දේ තෝරගෙන නිවැරදි ආකාරයට කටයුතු කිරීම තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. තේරුණාද? දැන් ඔබ උසස් පෙළ විභාගයේ සමත් වෙන්න අපි හිතමු උපකාරක පන්ති ගුරුවරු තෝරගන්නකොට පළපුරුද්ද උගත්කම ඒ වගේම අතීත හොඳ ප්‍රතිඵල පෙන්වීම වැනි සාධක පදනම් කරන් ගුරුවරයෙක් තෝරගත්තොත් ඔබ සඵලදායීතාව කියන එක ක්‍රියාත්මක කළා වෙනවා. නිවැරදි දේ කළා. නිවැරදි ගුරුවරයා තෝරගත්තා. හැබැයි ඔබ අඛණ්ඩව දේශන වලට සහභාගී වෙලා ඒ ගුරුවරයා කියන සීමාව යටතේ වැඩ කරලා කැපවීම කරලා ඉගෙන ගත්තොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. ඔබ කඩින් කඩ දේශන මග හරිනවා. ඔබ දෙන නිබන්ධන ලියන්නේ නැහැ. තේරුණාද? ඒව මග හරිනවා. මොකද වෙන්නේ? එහෙනම් ඔබ නිවැරදි දේ කරනවා. නිවැරදි දේ තෝරගත්තා. සඵලදායීතාවය හරි, කාර්යක්ෂමතාවය නැහැ. ඔබ නිවැරදිව වැඩ කරන්නේ. ඔච්චරයි. එහෙනම් මේකේ අහන්නේ සම්බන්ධතාවය. හරිනම් මම මේක මෙතෙන්ට යන්න ඉස්සෙල්ලා කියන්නම්කෝ මේක උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? උත්තරේ වෙන්න ඕනේ මේ දෙකේ සම්බන්ධතාවය ඍජුයි. අපි මේකේ ප්‍රශ්න දෙකක්නේ උත්තර දෙක ලියන්න ඕනේ තරු ලකුණු දෙකක පළවෙනි තරු ලකුණ
ඍජු සම්බන්ධතාවයක් ඇත. ඍජු සම්බන්ධයක් ඇත. දෙවෙනි තරු ලකුණ අපි ඍජු සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. කෙටියෙන් පැහැදිලි කරන්න. මොකක්ද සම්බන්ධය? දැන් නිවැරදි දෙයක් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? නැත්නම් නිවැරදිව කටයුතු කරන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නිවැරදි දෙයක් තෝරගන්න එපේ. ඔබ නිවැරදිව ඉගෙන ගන්න නම් නිවැරදි ගුරුවරයෙක් තෝරගන්න ඕනේ. එහෙනම් අංක 1 තමයි සඵලදායීතාව. පටන් ගන්න එතනින් ඉන්නේ. නිවැරදි ගුරුවරයෙක් තෝරගත්තොත් තමයි ඔබට නිවැරදිව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඔබ කොච්චර වෙහෙසුණත් කොච්චර මහන්සි වුණත් තේරෙනවද කොච්චර කාලයක් නාස්ති කරත් වැරදි ගුරුවරයෙක් තෝරගත්තේ එයා උගන්වන විෂය කරුණු වැරදි නම් අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණාත්මකව උගන්වන්නේ නැත්නම් මොකද වෙන්නේ? ප්‍රතිඵල ගන්න බෑ. එහෙමනම් පළමුව සඵලදායීතාවය තීරණය කරන්න ඕනේ. ඒ සඵලදායීතාවය තීරණය කරන් පස්සේ දෙවනුව ඊට ගැළපෙන ආකාරයෙන් කාර්යක්ෂමතාවය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් නිවැරදි දේ තෝරගෙන නිවැරදි ආකාරයට කටයුතු කරන්න ඕනේ. නැත්නම් නිවැරදි දෙයක් තෝරගත්තොත් නිවැරදි ආකාරයට කටයුතු කරන්න පහසු වෙනවා. ඒක තමයි මේකේ සම්බන්ධය. ඒ අදහස මේකේ නෑ. තේරෙනවද? බලාපොරොත්තු වෙලා තියෙන්නේ ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේද යන්න සඵලදායකත්වය වෙන අතර. කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කරගන්නේද යන්න සඵලදායකත්වය වෙන අතර. අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී දෙල්ලද සම්පත් ප්‍රමාණයක් භාවිතා කර උපරිම නිමවුමක් ලබා ගැනීම කාර්යක්ෂමතාවයයි. ඒක හරි. කියන්නේ දෙල්ලද සම්පත් ප්‍රමාණය භාවිතා කළ උපරිම නිමවුමක් ඉහළම ඵලදායක ලබා ගන්නවා කියන්නේ නිවැරදිව කටයුතු කරලා තියෙනවා. කාර්යක්ෂමතාවය තියෙනවා. ඉතින් නිර්වචනය තමයි තියෙන්නේ. නැතහොත් නිවැරදි දේ කිරීම සඵලදායකත්වය වෙන අතර. ඒක හරිනේ. නිවැරදි දේ කිරීම නිවැරදි දේ තෝරා ගැනීම සඵලදායකත්වය වෙන අතර කළ යුතු කාර්ය නිවැරදිව කිරීම කාර්යක්ෂමතාවයයි. ඩී.එම්. රොබින්ස් කියන කළමනාකරු අර්ථකථනය කරෙත් එහෙමනේ. නිවැරදි දේ කිරීම සඵලදායකත්වය. අතර කළ යුතු කාර්ය නිවැරදිව ඉටු කිරීම කාර්යක්ෂමතාවය. මේ ටික ලිව්වත් ලකුණු හම්බ වෙනවා. මේ ටික ලිව්වත් ලකුණු හම්බ වෙනවා. තේරුණාද? තවත් ඕක ව්‍යාකරණයක පෙන්නලා තියෙනවා. කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර සම්බන්ධය රූප සටහනකින්ද පෙන්눔 කළ හැකියි. මේ ක්‍රමයට කිව්වොත් මේකට උත්තරේ වශයෙන් ඒගොල්ලෝ අපේක්ෂා කරන තියෙන. කියන්නේ කන්ට්‍රෝල් චීෆ් අපේක්ෂා කර උත්තරේ මෙහෙමත් බාර ගන්න සූදානම්. එක්ක අර වගේ කෙටියෙන් නිර්වචනය කරන්න ඕනේ. නැත්තම් මේ වගේ රූප සටහනින්. දැන් මෙතන තියෙනවා කලේ කුමක්ද? මෙතන කරන්නේ කෙසේද? ඒ කියන්නේ නිවැරදිව කරනවද වැරදිව කරනවද කියලා. හරිද? මෙතන කලේ කුමක්ද? නිවැරදි දේද වැරදි දේද? ඒකිනුත් පෙන්වන්න පුළුවන්. එහෙනම් මේ පැතින් පෙන්වනවා මේ කලේ කුමක්ද? ඒ කියන්නේ මොකද්ද? වැරදි දෙයක්ද නිවැරදි දෙයක්ද? කරන්නේ කෙසේද? නිවැරදිවද වැරදි සහගතවද? එහෙනම් මෙතන බලන්න කලේ කුමක්ද? නිවැරදි දේ. නිවැරදි දේ කරනවා. කරන්නේ කොහොමද? නිවැරදි ලෙස. ඒ කියන්නේ මොකද්ද? සඵලදායී කාර්යක්ෂම දෙකම තියෙනවනේ. සඵලදායීතාවය සඵලදායී කාර්යක්ෂම දෙකම තියෙනවා. හරිද? කියන්නේ නිවැරදි දේ තෝරගත්ත නිවැරදි ආකාරයෙන් කටයුතු කරනවා. කියන්නේ සඵලදායකත්වයත් හරි කාර්යක්ෂමතාවයත් හරි. මෙන්න මේ කොටුව බලන්න. මේක අපි A කියලා ගමුකෝ. B කොටුව බලන්න. නිවැරදි දේ තෝරගෙන තියෙනවා. හැබැයි කරන්නේ වැරදි විදියට. ක්‍රියාවට නගන්නේ වැරදි විදියට. එහෙනම් මොකද වෙන්නේ? නිවැරදි දේ තෝරගත්ත නිසා සඵලදායි. හැබැයි වැරදි විදියට කරන නිසා අකාර්යක්ෂමයි. එහෙනම් සඵලදායි අකාර්යක්ෂමයි. ඊට පස්සේ C කියන කොටුව බලන්නකෝ. කලේ මොකද්ද? වැරදි දේ. වැරදි දේ කරා කියන්නේ සඵලදායි නැහැ. හැබැයි නිවැරදි ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ හරියට ඔබ වැරදි ගුරුවරයෙක් තෝරගෙන ඔබ මහන්සි වෙලා වැඩ කරනවා. ඉතින් ඔබේ පැත්ත හරි. තේරුණාද? එහෙනම් මොකද්ද? සඵලදායි නොවේ. හැබැයි කාර්යක්ෂමයි. සඵලදායි නෑ. ඇයි? නිවැරදි දේ තෝරගත්තේ නැහැ සඵලදායි නෑ. හැබැයි ඔබ නිවැරදිව වැඩ කරගෙන යනවා. එන කාර්යක්ෂමයි. D කියන කොටුව බලන්නකෝ. ඒත් වැරදි දේ තමයි තෝරගත්තේ. එහෙනම් සඵලදායි නොවේ. කරන්නෙත් වැරදි විදියටයි. එහෙනම් අකාර්යක්ෂමයි. මේක තමයි නරකම අවස්ථාව. නරකම අවස්ථාව. ওই විදිහට සම්බන්ධ වෙන්න කරන්න පුළුවන්. ලකුණු දෙකයි සම්බන්ධතාව කියනවා මේකනේ. සම්බන්ධතාව දැක්වෙන පැහැදිලි කිරීමට ලකුණු දෙකයි. සම්බන්ධතාව දැක්වෙන පැහැදිලි කිරීමට ලකුණු දෙකයි. රූප සරහන නැතත් විස්තර කිරීමටත් ලකුණු දෙන්න කියලා තියෙනවා. මේක රූප සරහන මේකටත් ලකුණු ගන්න පුළුවන්. අර වගේ විස්තර කරත් ලකුණු ගන්න පුළුවන්. කොහොම හරි මේකේ හොඳම පිළිතුර
දැන් මේක වඩා හොඳයි. මේකේ සම්බන්ධයක් පෙන්වුම් කරනවානේ. මේ chart එකේ සම්බන්ධයක් පෙන්වු කරන මේක වඩා හොඳ ඉදිරිපත් කිරීම. මේකට මම එකඟයි. හැබැයි අර පැහැදිලි කිරීම නම් හොඳ නැහැ. ඒකේ තියෙන දෙක නිර්වචනය කරලා. අහන්නේ සම්බන්ධයනේ. මේ වගේ සම්බන්ධ දැන් මේකේ සම්බන්ධතාවයක් කියනවනේ. වැරදි දේ තෝරගත්ත නිසා සඵලදායි නෑ. නිවැරදි ලෙස ක්‍රියා කරන නිසා කාර්යක්ෂමයි. මෙතන වැරදි දේ තෝරගත්ත නිසා සඵලදායිත් නෑ. වැරදි විදියට කටයුතු කරන නිසා කාර්යක්ෂමතාවයක් නෑ කියලා අපූර්වට කියනවනේ. ඒ නිසා දැන් මේක වචනෙන් විස්තර කරද්දි මීට වඩා හොඳට කරන්න තිබුණා. නිවැරදි දෙයක් තෝරා ගැනීම තුළින් සඵලදායීතාවය ආරක්ෂා වන අතර ඒ තුළින් නිවැරදිව කටයුතු කිරීමට පහසු වීමෙන් කාර්යක්ෂමතාවයද ආරක්ෂා කරගත හැකියි. අන්න සම්බන්ධතාවය. ඒ වගේ අදහස් ලියුණොත් ඉතාම සාර්ථකයි. ඉතාම සාර්ථකයි. තේරුණාද? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝම ඉලක්කම් 2 යන්න. සංවිධානයක් විමධ්‍යගතකරණය කිරීමෙන් ලැබෙන වාසි දෙකක් සහ අවාසි දෙකක් ලියන්න. මතකනේ විමධ්‍යගතකරණය සංවිධානයක් විමධ්‍යගතකරණය කිරීමෙන් ලැබෙන වාසි හා අවාසි දෙකක්. එතකොට වාසි දෙකට ලකුණු එකක් ලැබෙනවා භාගය බැගින් අවාසි දෙකට භාගය බැගින් ලකුණු එකක් ලැබෙනවා. මොකද ප්‍රශ්නයක කොටසක් නිසා ලකුණු 4 බෙදුණා. අයන්නට 2යි ආ කොටසට 2යි. දැන් මුලින්ම මතකද අපි දැන් කළමනාකරණේ මූලිකාංග 4ක් මතක් වෙනවනේ. මේ ප්‍රශ්න කියවද්දී අපිට කළමනාකරණ පාඩම අපේ මනස තුල අපේ දැනුම් ගබඩාව තුල දිගහැරෙන්න ඕනේ. ඕපන් වෙන්න ඕනේ. කළමනාකරණයේ ප්‍රධාන මූලිකාංග 4යි. මොනවද? planning, organizing, leading and controlling. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය. ඒකේ දෙවෙනි කොටස. සැලසුම් කරාට මදි හොඳින් සංවිධානය වෙලා ක්‍රියාවට ගන්න ඕනේ. ඒකෙදි අපි සංවිධාන මූලධර්ම කීපයක් කතා කරා. අන කිරීමේ කීතාවය, අධීශ නියමය, ස්කලා මූලධර්මයේ, මධ්‍යගතකරණය, විමධ්‍යගතකරණය ආදී වශයෙන්. හරිනේ? එහෙනම් එකක් තමයි විමධ්‍යගතකරණය. ඩීසෙන්ට්‍රලයිසේෂන් කියන එක. සෙන්ට්‍රලයිසේෂන් මධ්‍යගතකරණය, ඩීසෙන්ට්‍රලයිසේෂන් විමධ්‍යගතකරණය. මොකද්ද මේ විමධ්‍යගතකරණය කියන්නේ? ඉහළ කළමනාකරුවෝ නැත්නම් අග්‍ර කළමනාකරුවෝ. ඉහළ කළමනාකරුවන් සතුව තමයි බලතල ඒකරාශී වෙලා තියෙන්නේ. ඉහළ කළමනාකරුවන් සතුව ඒකරාශී වෙලා තියෙන බලතල වලින් කොටසක් පහළ කළමනාකරුවන්ටත් තීරණ ගැනීමට අවස්ථාව දෙනවා. ඒක තමයි විමධ්‍යගතකරණය කියන්නේ. ඉහළ කළමනාකරුවෝ සියලු තීරණ ගත්තොත් මධ්‍යගතකරණය. ඉහළ කළමනාකරුවන් සතු තීරණ ගැනීමේ බලතල වලින් කොටසක් පහළ කළමනාකරුවන්ටත් ලබා දෙනවද? ඒක තමයි විමධ්‍යගතකරණය කියන්නේ. මොනවද ඒකේ වාසි? එකක් තමයි ඉහළ කළමනාකරණයේ කාර්යභාරය අඩුවීම. දැන් ඉහළ කළමනාකරුවන් සියලු තීරණ ගත්තොත් බලතල පාවිච්චි කරලා ඒගොල්ලන්ට බර වැඩි. ඒගොල්ලන්ට මානසික පීඩන ස්ට්‍රෙස් එක වැඩි. තේරෙනවද? දැන් ඒගොල්ලන්ගේ කාර්යභාරය අඩු වෙනවා. කියන්නේ ඒගොල්ලෝ රිලැක්ස් වෙනවා. ඒගොල්ලන්ගේ කාර්ය සරල වෙනවා. තේරෙනවද? දෙවෙනි එක තමයි ගුණාත්මක තීරණ ගත හැකි වීම. දැන් ඉහළ කළමනාකරණයේ ඉන්න සුළු පිරිසක් සීලු තීරණ ගන්න ගියාම අපි කියන ඒ තීරණ ජෑම් වෙනවා කියන්නේ ව්‍යාකූල වෙනවා. නමුත් ඉහළ කළමනාකරුවන් විසින්ම ගත යුතු තීරණ ගැනීමේ බලය ඒගොල්ලෝ තියාගෙන පහළ කළමනාකරුවන්ටද ඔවුන්ගේ දැනුම පළපුරුද්ද සමග වඩා හොඳින් ගත හැකි තීරණ ගැනීම බලය දුන්නා. මොකද එන්නේ සියලු තීරණවල ගුණාත්මක බව වැඩි වෙනවා. නැත්නම් ඒකේ නිර්වද්‍යතාවය ඉහළ යනවා. වාසි දෙකයි. තුන්වෙනි කාරණය තමයි පහසුවෙන් තීරණ ක්‍රියාවට නැංවිය හැකි වීම. පහසුවෙන් තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළ කළමනාකරුවන් විසින් සියලු බලතල තියාගෙන තීරණ ගත්තොත් තේරෙනවද? එක්ක මධ්‍ය කළමනාකරුවෝ මිඩල් මැනේජර්ස්ලා නැත්තම් පහළ කළමනාකරුවෝ ලෝ මැනේජර්ස්ලා නැත්තම් ෆස්ට් ලයින් මැනේජර් කියන්නේත් ඒගොල්ලෝමයි. පළමු පෙළ කළමනාකරුවෝ ඒකට එකඟ නැහැ. ඇත්ත කතාව ඒකනේ. මොකද මේ සියලු කළමනාකරුවෝ පෘථග්ජනයින් කෙලස් දුරු කරලා නැහැනේ. හැමෝම කැමති බලතල වැඩි කරගන්න. බලතල පාවිච්චි කරන්න. එහෙමනම් එහෙම කැමැත්ත තියෙද්දි ඉහළ කළමනාකරුවෝ සුළු පිරිසක් විසින් මෙහෙමනේ දැන් අපි මතකනේ අපි කළමනාකරුවන්ගේ මට්ටම් පෙන්වන්නේ මේ විදිහටනේ. මේ විදිහටනේ. මෙතන TM මෙතන MM මෙතන LM මෙතන N MS
TM top managers අග්‍ර කළමනාකරු. MM මොකක්ද? MM middle managers මධ්‍ය කළමනාකරු. LM low managers නැත්නම් first line managers පහළ කළමනාකරු. NMS කියන්නේ non managerial staff කළමනාකරු නොවන සේවකෝ ගොඩායි. එනම් ඒ සේවකෝ විශාලයි. ඒගොල්ලන්ට අඩුයි පහළ කළමනාකරු. ඊටත් අඩුයි මධ්‍ය කළමනාකරු. ඊටත් වඩා අඩු ස්වල්ප දෙනෙක් තමයි top management එකේ ඉන්නේ. නම් මේ මට්ටම් දෙකේ ඉන්න කළමනාකරුවොත් බලන් ඉන්නවා ඒගොල්ලන්ට තීරණ ගන්න බලතල ලැබෙයි කියලා. ඒක තමයි මිනිස් ස්වභාවය, පෘථග්ජනයින්ගේ ස්වභාවය. එහෙම තියෙද්දි මේගොල්ලෝ විතරක් තීරණ ගත්තොත් මේගොල්ලෝ එකට එකඟ නැහැ. ඒ නිසා මේගොල්ලෝ නෝක්කඩුවෙන් තමයි වැඩ කරන්නේ. මේගොල්ලෝ අකමැත්තෙන් තමයි වැඩ කරන්නේ. එහෙනම් මේ ඉහළින් ගන්න තීරණ පහළට ක්‍රියාත්මක කරන්න දෙනකොට මේගොල්ලෝ ඒවා හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඇතැම් විට ඒ තීරණ කඩාකප්පල් වන විදිහට තමයි වැඩ කරන්නේ. අන්න එහෙම ගැටලුවක් ඇති වෙනවා. තේරුණාද? මේක කියන්නේ එකයි පහසුවෙන් තීරණ ක්‍රියාවට නම් මේ කියන්නේ දැන් බලතල මේගොල්ලන්ට දීලා තියෙනවනේ. දැන් මේගොල්ලෝ සතුටුයි. තෘප්තිමත්. දැන් අභිප්‍රේරණය වෙලා. ඒ නිසා මේගොල්ලෝ ඉහළ කළමනාකරුවන් දෙන තීරණ ඒ ඉහළ කළමනාකරුන් අපේක්ෂා කරන මට්ටමින්ම හෝ ඊටත් වඩා ඉහළ මට්ටමකින් සාර්ථක කරගන්න මේගොල්ලෝ කැපවීමක් කරනවා. ඒකයි මේ කිව්වේ පහසුවෙන් තීරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. ගැටුම් නැහැ. ගැටෙන්නේ මත ගැටුම් නැහැ එතකොට. ඊළඟට යටත් සේවකයින් සංවර්ධනය වීම. දැන් මේ ඉහළ කළමනාකරුන් යටතේ ඉන්න අය සංවර්ධනය වෙනවා. දැන් මම යම් තනතුරක ඉන්නව බලතල නැහැ. ඒතර මම දියුණු වෙලා නැහැනේ. මේ පහළ මට්ටම් වල කළමනාකරුවන්ටත් බලතල ලැබෙනවා කියන්නේ ඒගොල්ලෝ වෘත්තිමය වශයෙන් සංවර්ධනය වෙලා තියෙනවා. එහෙම වාසිකුත් වෙනවා. ඊළඟට සේවක අභිප්‍රේරණ ඉහළ යාම. සේවකෝ හරි කැමතියි. මේ නිසා සේවකෝ ස්වකීය කැමැත්තෙන් තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්න ඉදිරිපත් වෙනවා. ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි අභිප්‍රේරණය කියන්නේ. ස්වකීය කැමැත්තෙන් වැඩ කිරීම. ඇයි පහළ සහ මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ටත් බලතල වලින් කොටසක් හිමිලා තියෙන තීරණ ගන්න. ඒ නිසා හරීම කැමැත්තෙන් වැඩ කරනවා. ස්වකීය කැමැත්තෙන් කැප වෙලා වැඩ කරනවා. අනිත් එක සේවක තෘප්තිය වර්ධනය වෙනවා. ඒ නිසාම සියලු සේවකයෝ සතුටින් වැඩ කරනවා. සමහරට බලතල හිමි නොවෙච්ච කළමනාකරු පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ බලාපොරොත්තු තියාගෙන රයිට් අපිටත් ඊළඟ අවස්ථාවේදී බලතල ලැබෙයි. අපටත් අදාළ තනතුරු ලැබෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා. ඒගොල්ලෝ තෘප්තිමත් වෙනවා. මොකද මේ සේවක තෘප්තිය අතිශය වැදගත්. සේවකයෝ අතෘප්තිමත් නම් කොයි මොහොතේ හෝ ඒගොල්ලෝ ආයතන හැර යනවා. කොයි මොහොතේ හෝ ආයතනේ හැර යනවා. එහෙම නැත්නම් ආයතනයට ඒගොල්ලෝ උපරිම ශ්‍රමදායකත්වය දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියන්නේ සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම හේවත් ශ්‍රම ඵලදායීතාවයේ ඉහළ මට්ටමකින් රඳව ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වගේ හොඳ ප්‍රතිඵල තියෙනවා විමධ්‍යගත කරන්නේ. මේ අපි කීපයක් ඉදිරිපත් කළාට දෙකයි අවශ්‍ය වෙන්නේ. තේරුණාද? විස්තර කරන්න ඕනේ නැහැ. මේ ලියන්න තියෙන්නේ. ලියන්න කිව්වොත් පොයින්ට් එක විතරයි. දෙකට ලකුණු එකයි. අවාසිත් තියෙනවනේ. එකම කාසිය දෙපැත්තක් තියෙනවනේ. අවාසි. තීරණ ගැනීම ප්‍රමාද වීම. දැන් ඉහළ කළමනාකරේ টොප් මැනේජ්මන්ට් එකේ ඉන්න දෙන්නයි 3 දෙනා 5 දෙනයිනේ. අපි තුම් චෙයාමන් CEO GM ඩිරෙක්ටර් බෝඩ් එක එහෙමනේ. ඒ ටික දෙනා තීරණ ගත්තම ඉක්මන්. ටික දෙනෙක් සාකච්ඡා කරාම ඒ ටික දෙනාගේ අදහස් ඉක්මනට කැටි කරගන්න පුළුවන්. ඉක්මනට ඒකීය තීරණයකට ගන්න පුළුවන්. නමුත් දැන් මෙතන මේගොල්ලෝ තීරණ ගන්නවා. ඇතැම් තීරණ මේගොල්ලෝ ගන්නවා. ඇතැම් තීරණ මේගොල්ලෝ ගන්නවා. මොකද තීරණ වල ඒකීයත්වයක් නැහැ. අසමාන වූ තීරණ තියෙනවා. අසමාන වූ තීරණ ඒකීය තීරණ බවට පත් කරගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. කාලයක් නාස්ති කරන්න වෙනවා. එහෙනම් තීරණ ගැනීම පමා වෙනවා. අවාසියක්. ඊළඟට පිරිවැය වැඩි වීමට ඇති ඉඩ ගන්නවා. පිරිවැයත් වැඩි වෙනවා. මොකද මේගොල්ලන්ට තීරණ ගන්න බලතල පවරනවා කියන්නේ මොකද්ද? එක් අතකින් උසස් වීමක්, ප්‍රොමෝෂන් එකක් දීමක්. තීරණ ගන්න බලතල පවරනවා යනු උසස් වීමන්නේ ප්‍රොමෝෂන් එකක්. දීමනත් වැඩි කරන්න වෙනවා. වැටුප්පව වැඩි කරන්න වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම පිරිවැය වැඩි වෙනවා. ඊළඟට තීරණවල අන්න ඒකීයත්වයක් නොපැවතීම. දැන් උඩ ඉන්න টොප් මැනේජ්මන්ට් එකේ සුළුතරය විසින් සාමූහිකව සාකච්ඡා කරලා සමහරට මම විතරක් විරුද්ධ මතයක් පළ කරනවා. නමුත් ඉතුරු අය කියනවා නෑ ඕක හරි. අපි මේ තත්ත්වයට අපි වෙනස් කළ යුතුයි කියලා මට අවබෝධ කරලා දීලා මමත් එකඟ වුණොත් මොකද වෙන්නේ? අන්න තීරණවල ඒකීයභාවය ආරක්ෂා වෙනවා. මෙතන තීරණවල ඒකීයභාවය ආරක්ෂා වෙන්නේ නැහැ. තේරෙනවා? තීරණ අසමාන වෙනවා. මේගොල්ලෝ එක තීරණයක් ගන්නවා.
මේගොල්ලෝ ගන්න තීරණය මේගොල්ලන්ට සමාන වෙන ගැලපෙන්නේ මැච් වෙන්නේ ගැලපෙන්න එපා. පහළම කළමනාකරු ගන්න තීරණ මධ්‍ය කළමනාකරු තීරණත් එක්ක ගැටෙන්න බෑ. මැච් වෙන්න ඕනේ ගැලපෙන්න ඕනේ. මධ්‍ය කළමනාකරුගේ තීරණ টොප් මැනේජ්මන්ට් එක ගන්න තීරණත් එක්ක ගැලපෙන්න ඕනේ. තේරුණාද? එහෙම නුනොත් මොකද වෙන්නේ? තීරණ වල ඒකීතාවය නැති වෙලා යනවා. එතකොට තීරණ ක්‍රියාත්මක කරන්න අපහසු වෙනවා. ප්‍රතිඵල ඊටාම අඩු වෙනවා. අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට සම්බන්ධීකරණය අපහසු වීම නැත්නම් sannivedana අපහසු වීම. දැන් මොකද මේ මට්ටම් 3 කළමනාකරුවන්ගේ තීරණවල ඒකීයත්වයක් නැහැ කියන්නේ. ඒකීයත්වයක් නැති වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තීරණවල මොකද වෙන්නේ? පරස්පරතා ඇති වෙනවා. ඒ නිසා මේ තීරණ යම් මට්ටමකට හරි එක්කාසු කරන්න මොකද වෙන්නේ? සම්බන්ධීකරණය කිරීම අපහසු වෙනවා. නැත්නම් sannivedana අපහසු වෙනවා. තීරණවල ඒකීයත්වයක් තියෙනවා නම් ඉහළ සිට පහළට හෝ පහළ සිට ඉහළට සිරස් ලෙස නැත්නම් තිරස් ලෙස මොකද වෙන්නේ? sannivedana කිරීම පහසු වෙනවා. එහෙනම් sannivedanaත් අපහසු වීම අවාසියක් වෙනවා. ඒත් ඔය වගේ අවාසි දෙකකට ලකුණු භාගය බැගින් ලකුණු එකයි. දැන් මේකෙම විකල්ප ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද? මධ්‍යගතකරණය කිරීමෙන් ලැබෙන වාසිය අවාසිය අහන්න පුළුවන්. මධ්‍යගතකරණයේ වාසිය අවාසිය මොකද්ද? මධ්‍යගතකරණයේ වාසි වෙන්නේ මෙන්න මේ අවාසි. මධ්‍යගතකරණයේ අවාසි වෙන්නේ මේකේ වාසි. මේකේ වාසි නැති වෙනවා. දැන් මධ්‍යගතකරණය කියන්නේ එක තැනකින් ගන්න එකනේ. එතකොට මොකද වෙන්නේ? ඉහළ කළමනාකරුන් කාර්යභාරය වැඩි වෙනවා. ඒගොල්ලන්ට පීඩනය වැඩි වෙනවා. ගුණාත්මක තීරණ ගන්න බැරි වෙනවා. මොකද ඒ ටික දෙනා දන්න ශිල්ප දාන තීරණ ගන්න ගුණාත්මක බව අඩු වෙනවා. අනික පහසුවෙන් තීරණ ක්‍රියාවට නැංවී හැකිවීම කියන එක මොකද වෙන්නේ? නොහැකි වෙනවා. ඇයි? හැමෝම පිළිගන්නේ නැහැ. ඒ උඩින් තීරණ ගන්න යටින් නැග පිළිගන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්නේ නැහැ. කඩාකප්පල් කරනවා. ඊළඟට සේවක අභිප්‍රේරණය පහළ යනවා. සේවක සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. සේවක තෘප්තිය බිඳ වැටෙනවා. ඒ කියන්නේ සේවක කොයි මොහොතක හරි ආයතන හැර යාමේ ප්‍රවණතාවය ඇති වෙනවා. නැත්නම් ලේබර් ටර්න්ಓවර් එක ශ්‍රම පිරුවටම ඉහළ යන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ වාසි. අවාසිත් ඒ වගේ මේ දෙක මාරු වෙන එක විතරයි වෙන්නේ. හරිනේ? රයිට්. අපි ඊළඟට බලමු ආයන්න. පාලන ක්‍රියාවලියේ වැදගත්කම පිළිබඳව හේතු 4ක් සඳහන් කරන්න. පාලන ක්‍රියාවලියේ වැදගත්කම පිළිබඳව හේතු 4ක් සඳහන් කරන්න. මතකද පාලනය කියන එක? කළමනාකරන මූලිකාංගවල අවසාන මූලිකාංගය තමයි කොන්ට්‍රෝලින් පාලන ක්‍රියාවලිය. සැලසුම්කරණයෙන් ඉලක්ක තීරණය කරලා ඉලක්ක ළඟා කර ගැනීමට ගත යුතු මූලික ක්‍රියාමාර්ග තීරණය කරනවා. ඒ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණය කියන්නේ. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සක්‍රිය කරන්නේ සංවිධානකරණය. ඒ කියන්නේ පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සබඳතා ඇති කරලා තේරුණාද? තනතුරු ඇති කරලා කාර්ය වැඩ බෙදලා දෙපාර්තමේන්තු ඇති කරලා බලතල පවර්ලා සම්පත් දීලා සමායෝජනය කරලා වැඩේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මෙහෙයවීමක් කරනවානේ. sannivedana, අභිප්‍රේරණය, නායකත්වය කියන මූලික ශිල්ප ක්‍රම තුලින් සේවකයින්ට නිසිමඟ පෙන්වීමක් කරනවා. නිසි ඉලක්ක කරා නිවැරදිව ගමන් කරනවා. පාලනයේ අවසාන පිළිවෙල වෙන්නේ මොකද්ද? සැලසුම්කරණයෙන් සැලසුම් හැදුවා. සැලසුම්කරණයෙන් සැලසුම් හැදුවා. සැලසුම් වල තියෙන මොනවද? අපේක්ෂිත తත්වය. ඇත්ත తත්වෙ නෙවෙයිනේ. අපේක්ෂිත తත්වය. දැන් සත්‍ය తත්වය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සැලසුම්කරණයෙන් හදු සැලසුම් වල තියෙන අපේක්ෂිත తත්වයේ සමග සත්‍ය ප්‍රතිඵල සංසන්දනය කරනවා. කරලා බලනවා අපේක්ෂා කළ විදියට සැලසුම් කළ විදියටම ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය සිදු වෙනවද? සිදු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. සිදු නොවේ නම් ඇයි නොවෙන්නේ? කොතනද වැරදිලා තියෙන්නේ? කොතනද විචලිතතා සිදු වෙන්නේ? කාගේ අතින්ද වැරදි වෙන්නේ කියලා හඳුන ගන්නවා. ඒ වැරදි නිවැරදි කරන්න පිළියම් ආදේශ කරලා නිවැරදි ක්‍රියාවලියක් වශයෙන් ඉස්සරහට අරගෙන යනවා. ඒක තමයි පාලනය කියන්නේ. වැරදි නිවැරදි කිරීම. එහෙනම් පාලනයේ වැදගත්කම එකක් තමයි නිෂ්පාදිතයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න පුළුවන්. පාලන ක්‍රියාවලිය මගින් නිවැරදි කිරීම කරේ නැත්නම් ව්‍යාපාරයෙන් වෙළඳපොළට ගෙන යන්න සූදානම් කරන ප්‍රොඩක්ට් එකේ භාණ්ඩ හා සේවාවල ගුණත්වය පහළ මට්ටමක තියෙනවා. ගුණත්වය පහළ නම් වෙළඳපොලේ අපේක්ෂිත ඉල්ලුම, අපේක්ෂිත විකුණුම්, අපේක්ෂිත ලාභ උපයන්න බැරි වෙනවා. එහෙනම් ඒ தত্ত্বය ධනාත්මක වෙනවා පාලන ක්‍රියාවලිය මගින්. ගුණත්වය වැඩි වීම තුල. දෙවෙනි එක තමයි පිරිවැයවම කරගන්න පුළුවන්. දැන්
වැරදි දිගින් දිගටම සිදු වුණොත් ඉලක්ක වලට ගමන් කරනවා යන්නේ වැරදි සහගත ආකාරයි. මොකද සම්පත් නාස්ති. ඒකෙන් බිහි කරන භාණ්ඩවල ගුණත්වේ නැහැ. භාණ්ඩ විකිණෙන්නේ නැහැ. වෙළඳ පොළට භාණ්ඩ බෙදා හරිනවා, පිරිවැයක් දරනවා. ප්‍රතිඵලේ නැහැ. ප්‍රචාරණය කරනවා, පිරිවැයක් දරනවා. ප්‍රතිඵලේ නැහැ. ඉතින් විකිණෙන්න එපා. ප්‍රචාරණ පිරිව ආවරණය වෙන්නේ. විකිණෙන්න එපා. බෙදාහැරීමේ පිරිව ආවරණය විකිණෙන්නේ නැහැ. හරිද? එතකොට වෙළඳ පොලේ භාණ්ඩ නොවිකිණී තිබෙන භාණ්ඩ ආපසු නැවත ගේන්න වෙනවා. එනම් ප්‍රවාහන පිරිව දෙවරක් දරන්න වෙනවා. මොකද හැම අතින්ම පිරිව හැල යනවා. ලාභ අඩු වෙනවා. ඊළඟට පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කර ගැනීමට හෝ ශූන්‍ය මට්ටමකට ගෙනීමට හැකිවීම. පාලන ක්‍රියාවලිය නිසා. දැන් මොකද මේ කළමනාකරණය අපි ඉගෙන ගත්තානේ. කළමනාකරණය කියන්නේ කම්පියුටර් ප්‍රොසෙස් එකක් නෙවෙයි. පරිගණක ක්‍රියාවලියක් නෙවෙයි. කළමනාකරණය කියන්නේ හියුමන් ප්‍රොසෙස් එකක්. මානව ක්‍රියාවලියක්. කලට මනාවට සම්පත් හැසිරවීම කරන්නේ කවුද? මානව වර්ගයා විසින්. මිනිසාගේ යහපැවැත්ම උදෙසා මිනිසා විසින් ඉටු කරන ක්‍රියාවලියක් තමයි කළමනාකරණය කියන්නේ. කලට මනාවට සම්පත් හැසිරවීම. එහෙමනම් පුද්ගලයන් අතින් සිදුවන වැරදි අවම කරගන්න වෙනවා. මොකද පුද්ගලෝනේ කළමනාකරණය දියත් කරන්න වැරදි වෙනවා. මිනිස්සු අතින් වැරදි වෙන්නේ. ඒක නිවැරදි කරගන්නේ පාලනය ඕනේ. එහෙම නැත්නම් පුද්ගලයන් අතින් සිදුවන වැරදි ශූන්‍ය කරගන්න. 0 ලෙවල් එකට ගේන්න. ඒ කියන්නේ වැරදි 100% නැති කරගන්න පාලන ක්‍රියාවලිය දායක වෙනවා. ඊළඟට පරිසරයේ වෙනස් වීම වලට අනුව ගැළපීමට හැකියාව ලැබීම. ව්‍යාපාර පරිසරයේ විශේෂයෙන්ම අභ්‍යන්තර පරිසරයේත් ඒ වගේම සාර්ව පරිසරයේ ඒක පුළුල්නේ. ඒකේ අවකාශය විශාලයි. දේශපාලන, නෛතික, ස්වාභාවික, ප්‍රජාවිද්‍යාත්මක, ආර්ථික, තාක්ෂණික, ගෝලීය, සමාජීය, සංස්කෘතික පුළුල් ක්‍රියාවලිය. ඒ පරිසරයේ වෙනස් වීම ඇති වෙනකොට අපේ සැලසුම් කළ මෙහෙයුම් ක්‍රියාවලියේ යම් වෙනස්කම් කරන්න වෙනවද නැද්ද? වෙනවා. පරිසරය වෙනස් වෙනකොට ඒක සිදු වෙනවා. දැන් ක්‍රිකට් ටීම් එකක් මැච් එකක් ගහනකොට අපි හිතමු ඉක්මනින් හවස අඳුර ගලාගෙන එනවා. අඳුර ගලාගෙන එද්දි හොඳම පිතිකරුවෙක් දෙවී යනවා. දැන් ඊළඟට ඉන්නෙත් හොඳම පිතිකරුවෙක්. අඳුරත් එක්ක එයාට බෝලේ හරියට පේන්න හේතු මත එයා ඉක්මනින් අවුට් වුණොත් අපරාධයක්. මොකද කරන්නේ? එවනෝ නයිට් වොච්මන් කෙනෙක්. තව විනාඩි 10ක් 15ක් ඉන්න තියෙන්නේ. ඒ වෙලාවේ හොඳම පිතිකරුව රැකගන්න නයිට් වොච්මන් කෙනෙක් එනවා. මොකද උනේ? පරිසරය අනුව වෙනස්කම් කළා. පරිසරය වෙනස් වීම අනුව ගැළපීම් කරා. තේරුණාද? සමහරට පන්දු යවන්න අනසක පතුරවල පිට විකට් කීපයක් යවනවා. පිතිකරුව බීතියටපත් වෙනවා. ඒ වෙලාවේ හොඳම හිටර් කෙනෙක් කියලා අපි කියන්නේ. වේගෙන් ලකුණු රැස් කරන කෙනෙක් යට ඉන්න කෙනෙක් ඉක්මනින් එවනවා. එයා ඇවිල්ලා දිගට අරහට පන්දු යනකොට ගැහුවොත් මොකද වෙන්නේ? පන්දු යවන්න දුර්වල වෙනවා. වාසිය අනිත් පැත්තට හැරෙනවා. ඒ වගේ පරිසරයේ වෙනස් වීම වලට අනුව ගැළපීමට හැකියාව ලැබෙන්නේ පාලන ක්‍රියාවලිය නිසා. ඊළඟට ආයතනයේ ප්‍රගතිය නිරීක්ෂණය හා වැරදි නිවැරදි කර ගැනීමට හැකියවීම. පාලන ක්‍රියාවලියේදී අපිට ප්‍රගතිය හඳුනා ගන්න පුළුවන්. සැලසුම් කරා මෙන්න මේ විදියට දැන් සැලසුම අනුවම අපිට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. එහෙනම් ප්‍රගතියක් තියෙනවා. නැත්තම් ප්‍රගතියක් නැත්තම් වැරදි සිදු වුණා. ඒ වැරදි නිවැරදි කරගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට ආයතනයේ කාර්ය සාධනය අපේක්ෂිත මට්ටමින් සිදුවන බව තහවුරු කර ගැනීමට. ඒ කියන්නේ ආයතනයේ කාර්ය සාධන මෙහෙයුම් කටයුතු වල අවසාන ප්‍රතිඵල. තේරුණාද? අපේක්ෂා කළ මට්ටමින්ම සිදුවන බවට හොඳ තහවුරුවක් ලබා ගන්නත් පුළුවන්කම ලැබෙන්නේ පාලන ක්‍රියාවලිය නිසා. ඒ නිසා පාලන ක්‍රියාවලිය අනිවාර්යයෙන්ම කළමනාකරණයේදී වැදගත් මෙහෙවරක් ඉෂ්ට කරනවා කියලා මේ කරුණු පේන්නට ඕනේ. මේ වගේ කාරණා 4කට ලකුණු භාගයකින් ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. තේරුණානේ? එතකොට මේවා විකල්ප මතකයිනේ නිතරම අහනවා. ප්‍රධාන පාලන ක්‍රම ඉදිරි පෝෂණ පාලනේ, පසු පෝෂණ පාලනේ, සහගාමී පාලනේ මතකනේ. ඒ පාලන ක්‍රමත් විභාගයේ අවධානය යොමු වෙනවා මතකයිනේ. ඉදිරි පෝෂණ පාලනය කියන්නේ මොකද්ද? කිසියම් දුර්වලතාවයක්, වරදක්, විචලතාවයක් සිදු වීමට පෙර සිදු වෙයි කියලා හිතලා සිදු වෙන්න පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරලා සිදු වෙන්න තියෙන ඉඩකට අවුරා දානවා. පසු පෝෂණ පාලනය කියන්නේ මොකද්ද?
කිසියම් දුර්වලතාවයක් සිදු වුණාට පස්සේ ඒක හඳුනගෙන නැවත ඇති නොවන්න ක්‍රියාමාර්ග ගන්න. හැබැයි ඉතින් ඒතර ඩැමේජ් එක වෙලා ඉවරයි එක සැරේ. ඉස්සෙල්ලා ගෙම ඩැමේජ් එකක් වෙන්නෙම නෑ. මතකයිනේ? රයිට්. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ අයන්න. නිෂ්පාදිතයක එකතු කළාගේ යනු කුමක්ද? නිෂ්පාදිතයක එකතු කළාගේ යනු කුමක්ද? පරිවර්තන ක්‍රියාවලියේ ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ සම්බන්ධ පරිවර්තන ක්‍රියාවලිය. කියන්නේ යෙදවුම් නිමෙවුම් බවට පත් කරන ක්‍රියාවලිය පරිවර්තන ක්‍රියාවලිය මතකයිනේ? යෙදවුම් නිමෙවුම් බවට පත් කරන ක්‍රියාවලිය තමයි පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ. එහෙනම් පරිවර්තන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී යෙදවුම් වලට වටිනාකමක් එකතු වීමෙන් නිෂ්පාදිතයේ වටිනාකම වැඩි වන අතර එය එකතු කළාගේ ලෙස හඳුන්වනවා. බොහොම අපූර්ව නිර්වචන දීලා තියෙනවා. හරිද? පරිවර්තන ක්‍රියාවලියේ අවස්ථා කීපයක් තියෙනවා. යෙදවුම් එක් එක් අවස්ථාවල තමයි ටික ටික වෙනස් වෙලා නිමි භාණ්ඩ බවට පත් වෙන්නේ. එහෙනම් පරිවර්තන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී යෙදවුම් වලට වටිනාකමක් එකතු කරනවා. ඒකනේ කරන්නේ. යෙදවුම් වෙනස් කරනවා කියන්නේ ඒකට වටිනාකම එකතු කරනවා. එකතු වීමෙන් නිෂ්පාදිතයේ සමස්ත වටිනාකම ඉහළ යනවා. ඒක තමයි එකතු කළාගේ කියන්නේ. පැහැදිලිනේ? ආයන්න. ආයන්න. ඔව් මේ ආයන්නනේ. එතකොට ඒකට අනිවාර්යයෙන්ම ලකුණු දෙකක් ලැබෙනවා. ලකුණු දෙකක් ලැබෙනවා. අදහසට ලකුණු දෙකක් ලැබෙනවා. අපි බලමු ඊළඟට ආයන්න නිෂ්පාදන පිරියත යන්න උදාහරණයක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න. නිෂ්පාදන පිරියත. දැන් නිෂ්පාදන පිරියත කියන්නේ මතකනේ පිරියත පහසුකම් වර්ග අපි හතරක් කතා කරානේ. එකක් නිෂ්පාදිත හෙවත් කාර්යබද්ධ පිරියත. අනික නිෂ්පාදන පිරියත. අනික කුටි පිරියත. අනික ස්ථාවර ස්ථානී පිරියත. තේරුණාද? දැන් කිසියම් කම්හලක් තුල නිෂ්පාදනයේ සියලු අවස්ථා එක ස්ථානයක ගොනු කරලා නිම කරනවා නම් ඒක තමයි නිෂ්පාදිත හෙවත් කාර්යබද්ධ පිරියත කියන්නේ. කාර්ය ස්ථාන කිසියම් පිළිවෙලකට රේඛීය ලෙස ගොනු කරලා පළවෙනි කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථානයේ දක්වා රේඛීයව ගමන් කරමින් යෙදවුම් ක්‍රමානුකූලව වෙනස් කරමින් වටිනාකම් එකතු කරමින් නිමි භාණ්ඩයක් බිහි කිරීම තමයි නිෂ්පාදන පිරිත කියලා කිව්වේ. මේක අවශ්‍යමයි ඒක. මොකද රේඛීය ධාරා ක්‍රමය කියන්නේ මේකමනේ. කාර්ය ස්ථාන 3ක් 4ක් 5ක් පිළිවෙලකට සම්බන්ධ කරලා තියෙනවා. පළවෙනි කාර්ය ස්ථානයේ සිට එකිනෙක කාර්ය ස්ථානට රේඛීයව ගලා යමින් අවසන් කාර්ය ස්ථානයේ නිමි භාණ්ඩයක් ඔස්සේ එළියට යනවා. ඒක තමයි නිෂ්පාදන පිරිත කියන්නේ. කුටි පිරිත කියන්නේ මොකක්ද? කුටි පිරිත කියන්නේ සමාන යන්ත්‍රෝපකරණ සහ අසමාන යන්ත්‍රෝපකරණ වෙන වෙනම ස්ථානගත කරලා යෙදවුම් නිමවුම් බවට පත් කරන ක්‍රියාවලිය. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් ඇඟලුම් කම්හලක රෙදි කපනයන්ට එක තැනක ස්ථානගත කරනවා. මහණයන්ට එක ස්ථානයක. අයන් කරලා ඇසුරුම් කරන එක තව අංශයක. අන්න කුටි 3ක්. කුටි පිරිත. ස්ථාවර ස්ථානීය පිරිත කිව්වේ මහා පරිමාණ නිෂ්පාදිතයක් බිහි කරන්න අවශ්‍ය භෞතික මානව තාක්ෂණාදී සම්පත් සියල්ල ඒ භාණ්ඩ නිෂ්පාදනය කරන ස්ථානයට එක් රැස් කරලා ඒක වැඩ බිමක් සයිට් එකක් බවට පත් කරලා එතනින් නිෂ්පාදනය කිරීම. විශාල ගොඩනැගිල්ලක් ඉදි කරන්න අවශ්‍ය සියලු සම්පත් එතනට එක් රැස් කරලා කරන්නේ. ඒකනේ මේක තමයි ස්ථාවර ස්ථානීය කිව්වේ. ඒතර මේ නිෂ්පාදන පිරියත කියන්නේ නම් කාර්ය ස්ථාන එකිනෙක අනුපිළිවෙලට සම්බන්ධ කරලා තියෙනවා. පළවෙනි කාර්ය ස්ථානයේ සිට අවසන් කාර්ය ස්ථාන දක්වා රේඛීයව ගලා යමින් අවසන් භාණ්ඩයක් වශයෙන් නිමි භාණ්ඩයක් වශයෙන් පිට කරනවා. නමුත් මේකේ මොනවා හරි හේතුවක් මත කන්ට්‍රෝල් චීෆ් මේ උත්තරේ පටලලා තියෙනවා. බලන්න නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමානයන්ට හා විෂමයන්ට වෙන වෙනම කුටිවල සවි කර නිෂ්පාදනයේ කටයුතු ගලා යන ආකාරයට සිදු කිරීම සඳහා පිරියත සැලසුම් කිරීම කුටි පිරියත වෙනස්නේ. ඇහුව එකක් උත්තරේ අපේක්ෂා වෙන එක. උදාහරණයක් හරි ඇඟලුම් කම්හලක පිරියත සැලසුම එහෙම තමයි. රෙදි කැපීම, මැසීම, අයන් කිරීම, ඇසුරුම් කිරීම වෙන වෙනම කුටි වල යන්නේ. ඔය තේරුණාද? එහෙනම් මේ ප්‍රශ්නේ නම් කුටි පිරියත කියවනම් මේ උත්තරේ හරි. මේක සාර්ථක නැහැ. ලොකු එක වෙච්ච මිස්ටේක් එකක්. උදාහරණ සහිතව පැහැදිලි කිරීමට ලකුණු 2යි. උදාහරණ මෙතන ලකුණු 1යි. අපි මේක ලියමු මෙන්න මේ වගේ එන්න ඕනේ පිළිතුර මේකයි.
මේක තමයි අපේක්ෂිත පිළිතුර වෙන්න ඕනේ. තේරෙනවද? අපේක්ෂිත පිළිතුර වෙන්න ඕනේ යෙදවුම් පළමු කාර්යස්ථානයේ පළමු කාර්යස්ථානයේ සිට අවසන් කාර්යස්ථානය දක්වා රේඛීයව ගලා යන ආකාරයට සකසන ලද පිරියත මින් අදහස් වේ. හරිනේ. ඒතර ලකුණු දෙකම ගන්න උදාහරණයකුත් ඕනේ. නැත ලකුණු එකයි. ඒස අපි උදාහරණයකුත් ලියමු. මොකක්ද හොඳ උදාහරණයක්? මෝටර රථ නිෂ්පාදනය කරන කම්හලක තියෙන නිෂ්පාදන පිරියතක්. ඇයි? පළවෙනි කාර්යස්ථානට අර චෙසි එක එනවා. ආවන් පස්සේ එතනදී රෝද සවි කරනවා. ඊට පස්සේ එන්ජින් එක සවි කරනවා. ඊට පස්සේ බඳ සවි කරනවා. ඊළඟ ස්ථානයේදී ඊට පස්සේ ඇතුලේ ආසන සුක්කාරමාදී සවි කරනවා. එහෙමනේ පියවර පිරුණ යන්නේ. ඊළඟ අවසන් කාර්යස්ථානයෙන් ඒ මෝටර රථයේ සම්පූර්ණ අවසන් පරීක්ෂාවකට ලක් කරලා මේ යාඩ් එකට පිට කරනවා. එහෙනම් අන්න රේඛීව ගලා යනවනේ. එහෙනම් උදාහරණයක් ලියන්න පුළුවන් අපිට. උදාහරණ මෝටර රථ නිෂ්පාදන ආයතනයක මෝටර රථ නිෂ්පාදන ක්‍රියාවලිය. මෙන්න මේක තමයි උත්තරේ මේකට අවශ්‍ය. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට රෝම ඉලක්කම් 4 අයන්න. කළමනාකරුවෙකු වෙත බලය ලැබෙන මූලාශ්‍ර දෙකක් නම් කරන්න. කළමනාකරුවෙකු වෙත දරක විතරයි පිටපැන්නේ. මේ ඔක්කොම තේරෙනවද? මැනේජ්මන්ට් පාඩමෙන් ආවේ. කළමනාකරුවෙකු වෙත බලය ලැබෙන මූලාශ්‍ර දෙකක් නම් කරන්න. කරුණු දෙකට ලකුණු භාගයකින් ලකුණු 1යි. දැන් අපි දන්න කළමනාකරුවෙකුට බලය මතකද? අධිකාරිය හෙවත් බලතලවලට වඩා බලය පුළුල්. මතකයි නේද? අධිකාරිය හෙවත් බලතල කියන්නේ තනතුර අනුව කළමනාකරුවෙකුට යම් කිසිවක් කරන්නට ලැබෙන නීත්‍යානුකූල හිමිකම. නීත්‍යානුකූල අයිතිවාසිකම තමයි බලතල කියන්නේ. ඊට වඩා ප්‍රබලයි බලය කියන එක. පුළුල්. එහෙනම් බලය හිමි වෙන ක්‍රම කීපයක් තියෙනවා. දෙකක් අහන්න. එකක් තමයි තනතුර අනුව නීත්‍යානුකූලව ලැබෙන බලය. ඒ කියන්නේ අධිකාරී බලය කියන එක. කොහොමද තනතුර අනුවත් බලයක් ලැබෙනවා. දැන් අපි හිතමු මූල්‍ය කළමනාකරු කියලා. ෆයිනෑන්ස් මැනේජර් කියනකො මූල්‍ය කළමනාකරන කරු කියන තනතුරට ඔබව පත් කරගත්තොත් ඒ තනතුර අනුව ඔබට යම් බලතල කීපයක් ලැබෙනවනේ. ඒ බලතල අනුවත් බලයක් ලැබෙනවා. මූල්‍ය සම්පාදනය කර ගැනීම, මූල්‍ය යෙදවීම සම්බන්ධ ඔබට පුළුවන් ඕනම තීරණයක් ගන්න. එතන ලොකු බලයක් තියෙනවා. හරිද? ඒක තමයි අධිකාරී බලය කියන්නේ. අධිකාරී බලය කියන්නේ තනතුර අනුව නීත්‍යානුකූල ලැබෙන බලය තමයි අධිකාරී බලය කියන්නේ. අනිත් එක තමයි විශේෂඥ බලය. දැන් සමහර කළමනාකරු සමහර විෂය කාරණා ඉෂ්ට කිරීමට විශේෂඥ දැනුමක් තියෙනවා. ඒක අනිත්‍යයට සාපේක්ෂව ඉතා ඉහළින් කැපී පෙනෙනවා. ඒ විශේෂඥ දැනුමක් තියෙනකොට ඔහු ගන්න තීරණවලට විරුද්ධව කවුරුත් යන්නේ. ඔහු නියම කරන නියමයන් ඒ ආකාරයෙන්ම පිළිපදින්න යටත් සේවකව බැඳිලා ඉන්නවා. ඇයි? ඒ විශේෂඥ බලය නිසා අපි එයත් එක්ක හැප්පෙන්න යන්නේ. එයත් එක්ක ගැටෙන්න යන්නේ විශේෂඥ බලය. ඊළඟට තව එකක් තමයි තෑගි දීම සඳහා ඇති බලය. දැන් සමහර කළමනාකරුවන්ට තෑගි දෙන්න බලයක් නැහැ.
සමහර කළමනාකරුවන්ට තෑගි දෙන්න බලයක් තියෙනවා. දැන් එක්තරා තරු පහේ සංචාරක හෝටලයක වෙඩින් හෝල් එකක් බුක් කරගන්න අපි ගිහිල්ලා මගේ මිත්‍රයෙක්ගේ සහෝදරයෙක්ගේ වෙඩින් එකක් සඳහා අපි දැක්ක එතනදී එතන ඉන්නවා රෙස්ටුරන්ට් මැනේජර්. මොකද එයානේ ආහාර පාන සම්බන්ධ කරන්නේ. ඒ රෙස්ටුරන්ට් මැනේජර් ඉන්නවා. තව ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් ඉන්නවා. ඒගොල්ලන්ට බලතල තිබුණේ නැහැ පිටතින් බීර බෝතල් ටිකක් ගේන්න අවසර ගන්න. හොටෙල් එකේම තමයි බීර, වයින් නැත්තම් ඇරක් වගේ දේවල් ගන්න ඕනේ. තේරුණාද? නමුත් අපි ගිහිල්ලා ඉල්ලීමක් කරා චීෆ් ඇකවුන්ටන්ට්ගෙන්. ඇකවුන්ටන්ට් කිව්වා අපි අනිත් ඒවා ගන්නම් අපිට බියර් බෝතල් 25ක් ගන්න අවසර දෙන්න කියලා. නැත්නම් අපි වීදම වැඩි වෙනවා කියලා. එයා ඉතින් අපේ අදහස් අහලා යටක් ගාලා ඒක අස්සම් කරලා දුන්නා. බලන්න එතන ආහාර පාන සම්බන්ධ කළමනාකරුගේ බලය නැහැ. ඇකවුන්ටන්ට් බලය තියෙනවා. එහෙනම් ඒ නිසාම අර ආහාර පාන සම්බන්ධ කළමනාකරුවන් පවා අරයට කතා කරේ සර් කියලා ඇකවුන්ටන්ට්. තේරෙනවද? අන්න එයාට ඒ තියාග දෙන්න තියෙන බලය හැකියාවත් එක්ක එයාගේ බලය වැඩි වුණා. තේරෙනවද? ඊළඟ එක තමයි දඬුවම් දීමට ඇති බලය. දැන් බලන්න සමහර කළමනාකරුවන්ට සේවකයන්ගේ විනය විරෝධී ක්‍රියාවන්ට එරෙහිව දඬුවම් දෙන්න බලයක් නැහැ. හැකියාවක් නැහැ. එතකොට එයාගේ පවර් එක අඩුයි. සමහර කළමනාකරුවන්ට ඒ බලය වැඩි. උදාහරණයක් වශයෙන් පර්සනල් මැනේජර්, මානව සම්පත් කළමනාකරු. එයාට පුළුවන් සේවකෝ ඉවත් කරන්න, මාරු කරන්න. තේරුණාද? වැඩ තහනම් කරන්න, తాවකාලිකව නවත්තන්න. ඒ නිසාම සෙසු කළමනාකරුවන්ට වඩා එයාට අනිත් අය මොකද වෙන්නේ? බයයි. සිංහල භාෂාවෙන්කුත් බයයි. සමහරට තමන්ගේ සෙක්ෂන් මැනේජර් ඉන්නවනේ. දැන් අපි තුමු අපි ඉන්නේ කම්හලේ කියලා කම්හල් කළමනාකරු ප්ලාන් මැනේජර්. එයාටත් බය නැහැ. හැබැයි සේවක කළමනාකරු අපේ සෙක්ෂන් එකට ඍජු සම්බන්ධයක් අපිට පේන්නේ නැහැ. එයා වෙනම ඉන්නේ. නමුත් එයාට බයයි. මොකද අපි දන්නවා එයා තමයි සේවකව බඳව ගන්න. එයා තමයි සේවකව ඉවත් කරන්නේ. තේරුණාද? අන්න ඒ වගේ එහෙනම් දඬුවම් දීමට ඇති බලය නිසා එයාට ලොකු බලයක් තියෙනවා. ඊළඟට බලපෑම් කිරීමේ බලය. සමහර කළමනාකරුවන්ට පුළුවන් සෙසු අයට බලපෑම් කරන්න. ඒක තමන්ගේ විෂය දැනුමින්, තමන්ගේ කුසලතාවලින්, තමන්ගේ පළපුරුද්ද අනුව, තමන්ගේ විඥානය, ස්ථානෝචිත ප්‍රඥාව ආදී විවිධ පැතිවලින් විශේෂයෙන්ම පළපුරුද්ද අත්දැකීම් නිසා අන් අයට බලපෑම් කරන්න හැකියාවක් තියෙනවා. ඒකත් බලයක් තමයි. ඒ වගේ ප්‍රධාන ක්‍රම කීපයකින් බලය ලැබෙනවා. කරුණු දෙකයි අවශ්‍ය. තේරුණානේ? රයිට්. ඊළඟට ඒක ආයන්න අග්‍ර කළමනාකරුවන් සඳහා සංකල්පනාත්මක කුසලතා වඩාත් වැදගත් වන්නේ ඇයිදයි හේතු දෙකක් දක්වමින් පැහැදිලි කරන්න. අග්‍ර කළමනාකරුවන් සඳහා සංකල්පනාත්මක කුසලතා වඩා වැදගත් වන්නේ ඇයිදයි හේතු දෙකක් දක්වමින් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේකට වෙනම පැහැදිලි කිරීමක් ඕනේ. හේතු දෙකක් දක්වමින්නේ. හේතු දෙක දක්වමින් පැහැදිලි කරාම කෙටියෙන් හොඳටම ඇති. එතකොට කරුණු දෙකට ලකුණු එකහමාර බැගින් ලකුණු 3ක්ම ලැබෙනවා. අරකට එකයිනේ ගියේ. ලකුණු 3ක්ම ලැබෙනවා. දැන් ඔබ දන්නවා කළමනාකරුවන්ගේ කුසලතා තියෙනවනේ. හොඳ කළමනාකරුවෙක් වෙන්න. වඩා යහපත් කළමනාකරුවෙක් වන්නට නම් ඒ කළමනාකරුට තිබිය යුතු කුසලතා වර්ග 3ක් තියෙනවා. මොකද්ද? එකක් තමයි දැනුම. අනිත් එක ආකල්ප. අනිත් එක කුසලතා. දැනුම සමහර අධ්‍යාපනයේ පළපුරුද්දෙන් ලැබූ දේවල් වෙන්න පුළුවන්. ආකල්ප ධනාත්මක සිතුවිලි. අනික කුසලතා. ඒ කුසලතා වර්ග 3ක් තියෙනවා. මොනවද? මානව කුසලතා, තාක්ෂණික කුසලතා, සංකල්පනාත්මක හේවත් මොකක්ද? අනිත් එක මනෝභාවාත්මක කියන්නේ මේකමයිනේ. මනෝභාවාත්මක කියන්නේ මේකමයි. තාක්ෂණික කුසලතා කියන්නේ කළමනාකරුගේ තනතුර අනුව එයාට තිබිය යුතු කුසලතා. දැන් ප්‍රොඩක්ෂන් මැනේජර් කිව්වම නිෂ්පාදන කළමනාකරුට නිෂ්පාදිත පිළිබඳ දැනුම තියෙන්න ඕන. අනිත්යට වඩා තාක්ෂණ කුසලතාවය. අලෙවි කළමනාකරුට අලෙවි කරන උපාය මාර්ග පිළිබඳ දැනුම තියෙන්න ඕන. ඉල්ලුම අඩු වුණොත් ප්‍රවර්ධන උපාය මාර්ග, මිල උපාය මාර්ග තුලින් නැවත ඉල්ලුම වර්ධනය කර ගැනීම දැනුම තියෙනව කාටද? මාකටිං මැනේජර්. ඒක තමයි තාක්ෂණ කුසලතාව කියන්නේ. මානව කුසලතාව සරලයිනේ. හැම කළමනාකරුවෙකුටම යටත් උඩත් පිරිසක් එක්ක වැඩ කරන්න වෙනවා. ඒ නිසා හැම දෙනත් එක්කම සහයෝගයෙන්
මිත්‍රශීලීව වැඩ කිරීම හැකියාව තියෙනවා. ඒක තමයි මානව කුසලතා කියන්නේ. සංකල්පනාත්මක කුසලතා කියන්නේ අනාගත අවිනිශ්චිත පරිසරය දෙස බලා විමර්ශනශීලී ලෙස පරිසරය හඳුනාගෙන ඉතා බුද්ධිමත් ලෙස තීරණ ගැනීමේ බුද්ධිමය හැකියාව. ඒක තියෙන වැඩිපුරම කාටද? අග්‍ර කළමනාකරුවන්ටයි. එහෙනම් මේක ප්‍රශ්نين අහන්නේ එකයි. අග්‍ර කළමනාකරුවන් සඳහා සංකල්පනාත්මක කුසලතා වඩාත් වැදගත් වන්නේ ඇයිදයි හේතු දෙකක් දක්වමින් පැහැදිලි කරනවා. දැන් මානව කුසලතා හැම කළමනාකරුවෙකුටම සමානව තියෙනවා. තාක්ෂණ කුසලතා වැඩිපුර ඕනේ පහළ කළමනාකරුවන්ට. අග්‍ර කළමනාකරුවන්ට වැඩිපුර තියෙන්න ඕනේ මනෝභාවාත්මක කුසලතා. ඒයි පළවෙනි එක. සංවිධානයේ සමස්තය දැකීමේ හැකියාව වර්ධනය කර ගැනීමට. මොකද අග්‍ර කළමනාකරුවන්ට තමයි සංවිධානයේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ වගකීම වගවීම තියෙන්නේ. ව්‍යාපාරයේ හිමිකරුවන්ට උත්තර බඳින්න වෙන්නේ අග්‍ර කළමනාකරුවන්ටයි. ඒ නිසා ආයතනයේ සමස්තය දැකීම සමස්ත ක්‍රියාවලිය දැකීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ සමස්තය දැකීමේ හැකියාව වර්ධනය කරගන්න අනිවාර්යෙන් බුද්ධිමය හැකියාව ඕනේ. මොකද්ද? සංකල්පනාත්මක කුසලතාව අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි ගැටලු තේරුම් ගැනීමට හා විසඳීමේ හැකියාව ලබා ගැනීමට. අවසාන වශයෙන් ව්‍යාපාරවල සිදුවන ගැටලු තේරුම් ගන්න වෙන්නේ ඒ ගැටලු වලට ස්ථිරසාර වූ විසඳුම් ලබා දෙන්න වෙන්නේ කාටද? අග්‍ර කළමනාකරුවන්ටයි. ඒ සඳහා බුද්ධිමය හැකියාව ඕනේ. නැත්නම් සංකල්පනාත්මක කුසලතා හැකියාව තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි දූරදර්ශී බව තීක්ෂණව දැකීමේ හැකියාව ලබා ගැනීමට. දූරදර්ශී බව තේරුණාද? අනිවාර්යයෙන්ම දැන් ළඟ දැක්මට වඩා දුර දකින්න පුළුවන් වෙන්න ඕනේ. අග්‍ර කළමන දැන් පහළ කළමනාකරුවන්ට තමන්ගේ විශේෂපතට අදාළව බොහොම මෑත දුරක් දැක්කම ඇති. නමුත් අග්‍ර කළමනාකරුවන්ට එහෙම බෑ. සමස්තය පිළිබඳ ව්‍යාපාරයේ සමස්තය පිළිබඳ වගකීමට පත්වෙන්නේ වගවීමට පත්වෙන අයිතිකරු විදිහේ මේගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දූරදර්ශී බව කියන්නේ දුර පේන්න ඕනේ. ඒ කියන්නේ ඈත ගැන හිතලා ඈත ඒ කියන්නේ සෑහෙන ඈත අනාගත කාලයක් දක්වා ව්‍යාපාර ක්‍රියාවලිය සුමටවගෙන යාම සඳහා ඈත දැකීම හැකියාව තියෙන්න ඕනේ. අනික තීක්ෂණව ඒ කියන්නේ ඉතා සූක්ෂම ලෙස දැකීමේ හැකියාව ලබා ගන්න මොකක්ද ඕනේ? බුද්ධිමය හැකියාව තමයි ඕනේ. සංකල්පනාත්මක කුසලතා තියෙනවනම් තමයි දූරදර්ශීව සහ තීක්ෂණව කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට දිගුකාලීන උපාය මාර්ගික තීරණ ගැනීමට අග්‍ර කළමනාකරුවන්ට තමයි දීර්ඝකාලීන උපක්‍රමික තීරණ ගන්න වෙන්නේ. මොකද දීර්ඝකාලීන ඵලදායක උපක්‍රමික තීරණ ගත්තොත් ව්‍යාපාරයේ අනාගතේ පැහැබරයි. අනාගතේ අවිනිශ්චිත අඩු වෙනවා. අනාගත අවදානම් තත්ත්වය බැහැර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක කරන්න ඉතා සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ සුවිශේෂී හැකියාව තමයි සංකල්පනාත්මක කුසලතා තුළින් ඒගොල්ලන්ට ලබා දෙන්නේ. ඊළඟට සංකීර්ණ අවස්ථා තුල මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමට. ඊටාම සංකීර්ණ අවස්ථාවලට මුහුණ දෙනවානේ. අපි තුමු ආයතනයේ නිෂ්පාදන කටයුතු ගොඩාක්ම අඩපණ වෙනවා. සමහරට වෙළඳ පොලේ බහන්න බෙදහැරීමේ කටයුතු ඊටාම අසාර්ථක වෙනවා. ස්වභාවික විපත් ඇවිල්ලා ව්‍යසනයක් ඇවිල්ලා මිනිස්සු රෝගී තත්ත්වයටපත් වෙලා වසංගත රෝග තත්ත්වයක් ඇතිලා පරිභෝජනයේ සීමා වෙලා මේ වගේ සංකීර්ණ අවස්ථාවල මතුවනාම නව අදහස් තුලින් නැවත ව්‍යාපාරේ නැගී සිටින්න. අපි කියන්නේ යලි ඉපදෙන්න කියලා. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න සංකල්පනාත්මක කුසලතාව තමයි වැදගත්. මේ වගේ හේතු ගණනාවක් නිසා අග්‍ර කළමනාකරුවන්ට සංකල්පනාත්මක කුසලතා වර්ධනය කර ගැනීම වැදගත් වෙනවා. කරුණු දෙකකට ලකුණු 1.5 බැගින් ලකුණු 3ක්ම දීලා තියෙනවා. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 5 වෙනි ප්‍රශ්නය. සර්වනාස් පාවහන් නිපදවීමේ සමාගමට අදාළව. මොකද්ද? ඒ කියන්නේ ව්‍යාපාරික නමක් සර්වනාස් සමාගම. සර්වනාස් පාවහන් නිපදවීමේ සමාගමට අදාළව සත්‍ය හා පුරෝකතනය කරන ලද තොරතුරු පහත වගුවේ දැක්වේ. සත්‍ය තොරතුරු තියෙනවා, පුරෝකතනය කරපුවා තියෙනවා. 2020 වර්ෂයේ සත්‍ය තොරතුරු 21 අනාගත වර්ෂයේ කියලා පුරෝකතනය කරලා තියෙනවා. පාවහන් යුගල ඒකක 500යි සත්‍ය තත්වයේ 21 දී අපේක්ෂා කරන 1000ක් හදන්න. ස්ථාවර පරිවැය 2,12,000යි. හැබැයි 21 දී මේක 50%කින් තව වැඩි වෙනවා.
තේරෙනවද? මේකෙන් භාගයක් තව වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය පාවාහන් යුගලයක එක පාවාහන් යුගලයක විචල්්‍ය පිරිවැය රුපියල් 200යි. නමුත් 21 ඒක 200ම තමයි ඊට වඩා වැඩි වෙන්නේ නැහැ කියලා පුරෝගතනය කරනවා. විකුණුම් මිල පාවාහන් යුගලයක 20 රුපියල් 730යි 21 ඒත් 730ම. ඒකත් වෙනස් වෙන්නේ නැහැ. 2000 අහන්නේ 21 වර්ෂයේද? මෙන්න මේකට අහන්නේ. මේකටයි අහන්නේ 2021 වර්ෂය සඳහා පහත් ගණනය කරන්න. මුළු නිෂ්පාදන පිරිවැය. හොයන්න පුළුවන් අපිට. මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය කියන්නේ මොකද්ද? කොහොමද ඒක හොයන්නේ? ස්ථාවර පිරිවැයට එකතු වෙනවා විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැය දෙක එකතු කරාම තමයි මුළු නිෂ්පාදන පිරිවැය එන්නේ. පැහැදිලිද? එහෙනම් අපි දාමු අයන්. මේක ලියන්න ඕන. මොකද මේ දැන් මුළු නිෂ්පාදන පිරිවැය කියනවා අපි ප්‍රසන්ටේෂන් එකක් කරනවා. අපි මේ නිෂ්පාදන පිරිවැය හොයන ක්‍රමවේදය දන්නවා කියලා ඔප්පු වෙන්න ඕන. මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය ධන විචල්්‍ය පිරිවැය. ස්ථාවර පිරිවැය දැක්කනේ 2021. දැන් 2020 ස්ථාවර පිරිවැය 2,12,000යි. අපෙන් අහන්නේ 2021ට දාලා මේක වසරේ නෙවෙයි. 2020 දී 2,12,000ක් වුණාට 21 දී ඒක තව 50කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මේකෙන් භාගයක් තව වැඩි වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ ඔව් 2,12,000 නේ 50කින් වැඩි වෙනවා. දෙලක්ෂ 12,000 ධන 50ක් වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ විචල්්‍ය පිරිවැය කොහොමද දෙන්නේ? ඔව් පාවාහන් යුගල ඒකක 1000ක් නිපදවන්න පුරෝකථනය කරනවානේ, අනුමාන කරනවානේ. එහෙනම් පාවාහන් යුගලයක විචල්්‍ය පිරිවැය රුපියල් 200යි. එහෙනම් 200 වැඩි කරාම කීයද? රුපියල් ලක්ෂ 2යි. ලක්ෂ 2යි. එවනම් මෙතනට ලක්ෂ 2ක්. තේරුණානේ? ඒක ගත්තේ අපි 200 වැඩි කරා පාවාහන් යුගල 1000යි. එතකොට මෙතන 150ක් කියන්නේ කී දෙවරක් 1යි බිඳුවයි දෙවරක් 6යි. 1,06,000 නේ. හරිනේ? 2,00,000 උත් ලක්ෂය 1,06,000 නම් තව 1,06,000ක් මෙතනට එකතු වෙනවා. හරිනේ? ඒතර එකතු වුණාන් පස්සේ එනවා 0.3යි 6යි 2යි 8යි 1යි 3,18,000යි. එකතුව 2,00,000යි. එහෙනම් ඔක්කොම එනවා 3 2යි 5යි 5,18,000 රුපියල් කියලා දාමුනේ. රුපියල් 5,18,000ක් එනවා. බොහොම සරලයි ඒක. මුළු නිෂ්පාදන පිරිවැය. පාවාහන එකක 18 අදාළවනේ මේ අහන්නේ පුරෝකථනය කළ වර්ෂයේ 21නේ. එහෙනම් ස්ථාවර පිරිවැය කලින් වර්ෂයේ 2,12,000යි 50ක් වැඩුණාම 3,18,000යි. ඊට පස්සේ විචල්්‍ය පිරිවැය පාවාහන් යුගලයක රුපියල් 200යි 10 නිසා 2,00,000යි මුළු පිරිවැය 5,18,000යි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේකේ අහන්නේ පාවාහන් යුගලයක නිෂ්පාදන පිරිවැය. දැන් මුළු නිෂ්පාදන පිරිවැය තියෙනවනේ. එහෙනම් එක පාවාහන් යුගලයක නිෂ්පාදන පිරිවැය හොයන්න බොහොම පහසුයි. මොකද කරන්නේ? ඒ අදාළ පාවාහන් යුගල සංඛ්‍යාවෙන් බෙදෙනවා. දැන් මේකේ පැහැදිලිවම කිව්වා 2020 දී පාවාහන් යුගල 500යි ඇත්තෙම හැදුවේ 21 දී ඒ වගේ දෙගුණයක් හදන්න සැලසුම් කරනවා. පුරෝගතනය කරනවා. එහෙනම් 1000. එහෙනම් මේ 18 අදාළවනේ අපිට දැන් මේ ආවේ. තේරෙනවද? පාවාහන් 18 අදාළ තමයි මුළු පිරිවැය. එහෙනම් මේක බෙදෙනවා පාවාහන් යුගල සංඛ්‍යාවෙන්. එහෙනම්
එහෙමනම් ආයන් අපි ලියනවා පාවහන් යුගලයක නිෂ්පාදන පිරිවැය. සමානයි කොහොමද හොයන්නේ? මුළු නිෂ්පාදන පිරිවැය. මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා පාවහන් යුගල සංඛ්‍යාවෙන්. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය 5,18,000යි. හරිනේ. පාවහන් යුගල සංඛ්‍යාව අපේක්ෂිත 1000යි. එහෙනම් මේ තුන ගියන් පස්සේ රුපියල් 518යි. එහෙනම් පාවහන් යුගලයක නිෂ්පාදන පිරිවැයගේ රුපියල් 518යි. 518යි. එතකොට මේකේ ප්‍රශ්න 4ක් මහනවනේ. ලකුණු 4ක් දීලා තියෙනවනේ. ලකුණු 4 දෙන්නේ මේ කොටස් හතරට. මේකට ලකුණු 1යි, මේකට 1යි, හැම එකටම එක බෙගින් හම්බ වෙනවා. තේරෙනවනේ? රයිට්. ඊළඟට සමච්ඡේදන ලක්ෂ්‍ය එකක ප්‍රමාණය. මතකනේ ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය අපි ඒකත් හොයමු. යන්න සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණය. කොහොමද ඒක හොයන්නේ? ඒක හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදනවා. මතකනේ සූත්‍රයේ ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයෙන්. මතකයි නේද? ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායකයෙන්. ඒකකයක දායකය කියන්නේ මොකක්ද? contribution per unit. ඒක හොයන්නේ කොහොමද? විකුණුම් මිලෙන් එකක විකුණුම් මිලෙන් අඩු කරනවා විචල්්‍ය වියදම. ඒකකයක හොඳයි. මේක හොයන්නේ ඒකකයකටයි. ඔව්. එතකොට අපි බලමු ස්ථාවර පිරිවැය බෙදන්න ඕනේ ඒකක දායකයින්නේ. හරිනේ. එතකොට අපි බලමුකෝ උඩට ගිහිල්ලා ඒකකයක විචල්්‍ය පිරිවැය 200යි. ඒකකයක විකුණුම් මිල 730යි. නේ. ඒ දෙකේ වෙනසනේ දායකේ 7න් 2ක් 5 530යි. දායකේ 530යි. ස්ථාවර පිරිවැය කීයද? න්යාවි කීයද? 2,12,000 තිබුණා 50ක් එකතු වුණා. එහෙනම් 3,18,000. එහෙනම් 3,18,000 බෙදීම 530. ස්ථාවර පිරිවැය 3,18,000යි බෙදීම 530. ඒ කියන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරාම බිඳුවට බිඳුව ගියාම කැපෙයි මේක හරියට. 8න් කී වැඩි කරාමද? 6 වරක් නේ. 6 වරක් 3 18යි. 6 වරක් 3 18යි. 6 වරක් එකක් හරිනේ. හරියටම 6ක් එනවනේ. එහෙනම් 6යි. ඒ කියන්නේ 600යි. එහෙනම් සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණය 600යි. ඒ කියන්නේ ඒකක 600 දී ලාභත් නැහැ අලාභත් නැහැ. මුළු විකුණුම් ආදායමයි මුළු නිෂ්පාදන වේදම දෙකම සමානයි. පැහැදිලිනේ? එතකොට ඒකටත් ලකුණු එකක් ලැබෙනවා. ඊළඟට ඇහුවේ මොකද්ද? දෙදස් 20 වර්ෂයට සාපේක්ෂව සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණයේ වෙනස. 2020 වර්ෂයට සාපේක්ෂව සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණයේ වෙනස කොහොමද හොයන්නේ? එහෙනම් අපි 2020 වර්ෂයට වෙනම සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක ප්‍රමාණය හොයන්න. හොයලා 21කට බෙහෙව්වනේ ඒ දෙකේ වෙනස ගලපනවා. තේරුණාද? එහෙමනම් 2020ට එන්නේ ස්ථාවර පෙර 2,12,000යි. හරිද?
විකුණුම් මිල අරගානම 730යි විචල්්‍ය පිරිවෙත් වෙනසක් නැහැ 530යි. එහෙනම් 2,12,000 බෙදන්න ඕනේ 530. ඔව්. එහෙමනම් යන්න අපි මුලින්ම බලමු 2020 වසරේ සමච් ඡේදන ඒකක අරකමයි සූත්‍රයනේ ස්ථාවර පිරිවැය බෙදීම දායකය දායක වෙනසක් වුණේ නැහැ නේ දායක 530මයි ස්ථාවර පිරිවැය කීයද 2,12,000 හරිනේ මේකට ගියා කීයක් යයිද 3 වරක් 3 9යි 4 වරක් 3 12යිනේ 4 වරක් 3 12යි 12යි එකක් ඉතුරුයි 4 වරක් එක 4 1යි 5යි නෑ සෝරි 4 වරක් 53 වැඩි කරමු 4යි 4 වරක් 3 12න් දෙක එකක් ඉතුරුයි 4 වරක් 5 21යි 21යි හරි 212 එනම් 53ේම 4යි 400යි 400යි එහෙනම් 2020 වසරේ සමච්ඡේදනයක ප්‍රමාණය 400යි පැහැදිලිනේ එහෙමනම් ඇහුවේ මොකද්ද මේක ප්‍රශ්නේ ඇහුවේ 2020 වර්ෂයට සාපේක්ෂව සමච්ඡේදන ලක්ෂයේ ඒකක ප්‍රමාණය වෙනස. ඒ කියන්නේ වර්ෂ දෙකේ වෙනස ගත්තම හරි. හරිද? එහෙනම් අපි ලියමු සමච්ඡේදන සමච්ඡේදන ලක්ෂයේ නිමැවුම් වෙනස සමානයි 2020 ඔව් 2020 නේ මේ අපි හෙව්වේ 2020 400යි 2021 කට අපි කලින් මෙව කීයද 600යි මේ දෙකේ වෙනස එහෙනම් කීයද ඒකක 200යි හරිනේ 2021 BEP 600යි 2020 BEP බ්‍රේක් ඉවන් පොයින්ට් එකේ ප්‍රමාණය 400 එහෙනම් වෙනස ඒකක 200යි ඒකට ලකුණු 1 පේනවනේ බොහොම සරලව ඊටාම සංයමයේ ලකුණු අතර කිසිම පැකිලීමක් නැතුව ගන්න පුළුවන් පැහැදිලිනේ හොඳයි දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදෙනුත් බොහොම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරා ඒ තමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ නැත්නම් සමස්ත දෙවන ප්‍රශ්න පත්‍රයේම වැඩිම ලකුණු ප්‍රමාණයක් නෙලා ගන්න පුළුවන් ප්‍රශ්නේ තමයි පස්වෙනි ප්‍රශ්නේ. මේක මතක තියාගන්න කේන්ද්‍රීය ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ තේරුණාද? අපි ඒක සාකච්ඡා කරා අපි දැක්ක ඒක මෙහෙයුම් කළමනාකරණයෙන් ප්‍රශ්න කොටසක් හැරුණම තනිකර කළමනාකරණය තමයි ප්‍රශ්නේ හැදලා තියෙන්නේ. ඒ නිසාම මම කියන්නේ මේ ප්‍රශ්නේ තෝරාගත යුතුමයි. මොකද ලකුණු 20න් 20ම ලබාගත හැකි. තේරුණාද? ඒතර කළමනාකරණේ අපි දැක්ක සෑම කියන්නේ එක ප්‍රශ්නයක් අහනවා පාලන ක්‍රියාවලියේ. තව ප්‍රශ්නයක් අහනවා කොහෙන්ද මෙහෙයවීමේ. තව ප්‍රශ්නයක් අහනවා සංවිධානකරණේ. තව ප්‍රශ්නයක් ඇහුවා සැලසුම් කරන. දැක්කද? කළමනාකරණ මූලිකාංග 4ම ගානට බැලන්ස් කරලා තියෙනවා. දැක්ක දහන විදිය. ඒ නිසා ඒ කළමනාකරණ පාඩමේ ඒ කළමනාකරණ මූලිකාංග 4ටම සමබර බර තැබීමක් කරලා අධ්‍යයනය කරලා තිබුණොත් තමයි සාර්ථකව ලියන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි අද පරිච්ඡේදයනුත් ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන ආකාරය, ලකුණු ලබා දෙන ආකාරය, ලැබෙන ලකුණු අනුව පිළිතුරු ලිවිය යුතු ස්වභාවය සහ ධාරිතාවය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. මම හිතනවා දැන් ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේට ලකුණු ගන්න මෙන්න මෙහෙමයි. මට මේ පේපර් එක ලියන්න පුළුවන්. මම BS වලට විශ්වාසයෙන් ලියනවා. මම හොඳම ලකුණු ප්‍රමාණයක් ගන්නවා.
කියන විශ්වාසය දැන් ඔබට අනිවාර්යයෙන්ම ඇති වෙන්නට ඕනේ. ඒ විශ්වාසය තවත් තහවුරු වේවි අපි ඉදිරි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරලා නිම කරන් පස්සේ. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.